पूज्यपाद गौरवनीय අපේ බටුවංගල හිමිපාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති ස්වාමීන් වහන්සේ ගෞරවනීය පියතුමනි මවුලාතුමනි පුරුක්කල්තුමනි මේක සාහිත්‍ය උත්සවයක් නිසා මම හිතන්නේ මම කලින් සාහිත්‍යකරුවන්ගේ අවසර ගත්තට කවුරුත් මුකුත් කියන එක නැහැ කියලා. සෝමා ජයකොඩි මැතිණිය ප්‍රධාන කොට ඇති සියලු සාහිත්‍ය කලාකරුවනි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් කෙවින් සහෝදරයා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ජාති සහෝදරයා ප්‍රධාන කොට ඇති සියලුම ආරාධිත සම්භාවනීයනි සහෝදර සහෝදරියනි වැඩිහිටි දෙමාපියනි ආදරණීය දරුවනි හැම දිනාගෙන්ම අවසරයි. ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2015 අවුරුද්දේ හරියටම දිනේ කියනවා නම් මාර්තු 2 වෙනිදා එදා සෝවියට් දේශය අද රුසියාව යනුවෙන් හඳුන්වන භූමියේ එක්තරා වෙළඳ සංකීර්ණයක හරි අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. ඔබ දන්නවා ලෝකේ පුරාම විවිධ නගරවල වෙළඳ සංකීර්ණ තියෙනවා. දැන් ලංකාවේ තියෙන කාගිල්ස් වගේ වෙළඳ සංකීර්ණ උගා පුංචි ඒවා. ඒ වගේම කෝල්ස් වගේ වෙළඳ සංකීර්ණ විශාලයි. මම මේ කියන්න යන රුසියාවේ වෙළඳ සංකීර්ණව මැග්නට්. මේ මැග්නට් කියන වෙළඳ සංකීර්ණය හරි අපූර්ව සිද්ධියක් වෙනවා. එක වර්ග කිලෝමීටර 7.5ක් විතර විශාලයි භූමියේ. ඒ වෙළඳ සංකීර්ණයෙන් බඩු ගත්ත එක්තරා අම්ම කෙනෙක් බඩු අරගෙන පිට වෙන දොරටුවෙන් පිට වෙනකොට ඒකේ බඩු භාණ්ඩ පරීක්ෂාවට ලක් වෙනවා. ඒ පරීක්ෂා කරන බඩු භාණ්ඩ අතරේ තියෙන ඇගේ බිල්පතට ඇතුළත් නොවුණු කුඩා වෙඬරු පැකට් දෙකක්. ඒක වැරද්දක්. ඒ නිසා අය රඳව ගන්නවා. රඳවගෙන ආරක්ෂක අංශ විසින් අය පොලිසියට බාර දෙනවා. පොලිස් ස්ථානයේදී මේ අම්මා හෘදයාබාධයකින් මිය යනවා. ඇගේ වයස අවුරුදු 83යි. නම රවුසා ගලිමෝවා. ඒ රවුසා ගලිමෝවා මාතාව ඊට අවුරුදු 75කට කලින් ඒ කියන්නේ ඇගේ වයස අවුරුදු 8ක් වෙච්ච වෙලාවේ තමයි හිට්ලර්ගේ නාසි හමුදාව සෝවියට් දේශය ආක්‍රමණය කරන්නේ. බුදන්වා ඒ වෙලාවේ හිට්ලර් පීටර්ස්බර්ග් නගරය වඩ කරගෙන දවස් 953ක් ඉන්නවා. ඒ වෙලාවේ ඇගේ වයස අවුරුදු 8යි. රවුසා ගලිමෝවා අම්මගේ. නගරය වට කරගෙන ඉන්නකොට ඔබ දන්නවා ජලය, ආහාර පාන, සනීප ආරක්ෂක පහසුකම්, විදුලිය මේ ඔක්කොම සීමා සහිත වෙලා. මේ සියලු අපහසුතාවලට මුහුණ දෙනවා දැරියක් හැටියට 8 අවුරුදු දැරියක් හැටියට. ඒ වෙලාවේ සෝවියට් හමුදාවට අනදින ජෙනරාල් ෂුකෝ කියන නිලධාරියා කියනවා අපි පහුබහිමු අපට භූමිය නැවතත් අල්ලගන්න පුළුවන්. හැබැයි මේ නැතිවන මානව ජීවිත මිනිස් ජීවිත අපට ආයෙත් දිනා ගන්න ලැබෙන එකක් නැහැ කියලා. ඔය සෝවියට් දේශයේ තමයි අපට කියා දුන්නේ මැක්සිම් ගෝර්කිගේ කටහඬෙන් සියලුම ශ්‍රේෂ්ඨ අම්මාගේ දරුවෝ කියලා. ඉරෙලියත් මෞඛ්‍යික ලෝකය නිර්මාණය කරනවා කියලා. ගෝර්කිගේ අම්මා කෘතියේ නීලෝන අපෙලගියා කියන අම්මා ඒ මාතෘත්වයේ අපූර්වට අපිට කියා දුන්නා. එහෙම සෝවියට් දේශය අද රුසියාව බවට පත් වෙලා තියෙද්දි ඒ රටේ
අවුරුදු 83ක අම්මා කෙනෙකුට සිද්ධ වෙනවා මේ කිසි කමකට නැති බටර් කෑලි දෙකක් හින්දා ජීවිතේ නැති කරගන්න. ඒක වෙනවා. හිතන්නේ අම්මා ඒ අත් දෙකෙන් කී දෙනෙකුට උයලා කන්න දෙන්නේ නැද්ද? දරුවෝ කීයක් හුරුතල් කරන්නේ නැද්ද? නලවන්නේ නැද්ද? ඔළුව අත ගන්න නැද්ද? ඒ අම්මට සිද්ධ වෙනවා මේ කමකට නැති බටර් කෑල්ල නිසා ජීවිතය නැති කරගන්න. ලෝකේ පුරාම මේ මානව ගුණ කියන ඒවා අවප්‍රමාණ වෙමින් යනවා ශීඝ්‍රයෙන්. ඒවා තුට්ටුවට වැටිලා මිනිස්සු කියන ඒවා කවුරුත් ගණන් ගන්න නැති අතට ඇවිල්ලා තියෙනවා. සෝවියට් දේශයේ එහෙමනම් ලංකාව ගැන මොනවද කතා කරන්නේ? ඒක තමයි ලෝකේ පුරාම අපි දකින සත්‍යය. මනුෂ්‍යත්වය කියන එක, මානව ගුණාංග කියන එක, මානව සම්බන්ධතා කියන එක අන්තයට පිරිහෙලා තියෙනවා මේ ධනේශ්වරකම විසින්. ඒකට මොකද්ද අපිට කරන්න පුළුවන්? අපි දන්නවා දේශපාලඥයින් මේට ආදේශ කරන පිළිතුරු මෙතෙක් වළංගු වෙලා නැහැ කියලා. ඔවුන් ඒ කාර්යලා අසවත්ව අපි දන්නවා. යම් පමණකින් හරි මේ ව්‍යසනයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ ඊට මනුෂ්‍ය වර්ගය සූදානම් කළ හැක්කේ කලාකරුවන්ට, සාහිත්‍යකරුවන්ට. ඒ නිසා ලෝකයේ අද දවසේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ වගේම වැදගත්ම දේ තමයි අවශ්‍ය වෙලා තියෙන ආදරය, කරුණාව, දයාව, අවිහිංසාව, මනුෂ්‍යත්වය කියන එක. ඒවා දේශපාලඥයෝ ගාව තියෙන බොහොම අඩුයි. ඒවා කලාකරුවන්ට විතරයි පෙරලා සමාජයට පිරිනැමිය හැකි. ඒ නිසා මේ කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමා මුල් වෙලා මේ කරන අලුත් වැස්ස කියන කලා සාහිත්‍ය ව්‍යාපාරය ඉතා හොඳ වැදගත් වැඩක් හැටියට සලකලා පළමුවෙන්ම ඊට සුබපතන්න කැමතියි. කලාවෙන් සාහිත්‍යයෙන් කොහොමද මනුෂ්‍යයා ආඩ්‍ය කළ හැක්කේ, සුපුෂ්පිත කළ හැක්කේ, වඩාත් යහපත් ජීවිතයක් දිනා ගන්න ඔහු පෙළඹවිය හැක්කේ, වඩාත් යහපත් හෙට දවසකට සූදානම් කළ හැක්කේ කොහොමද කරන්න පුළුවන් ඒ වැඩ? අපි දන්නවා ඒක කරන්න බෑ අවරසිකත්වයේ වර්ධනය කරන අවරගණයේ කලාවකට හෝ සාහිත්‍යයකට. ඒක කළ හැක්කේ ඒ වෙනුවෙන් කැප වී සිටින පන්ති සමාජයේ පිළිබඳ සවිඥානික දැනුමක්, අවබෝධයක් ඇති යථාර්ථවාදී කලාවකට, සාහිත්‍යයකට විතරයි. එහෙම කරන්න පුළුවන් ඒකට විතරයි. කලාකෘති වැහි වැහැලා තියෙනවා අද සමාජයේ. ගුවන්විදුලි නාලිකා 44ක් තියෙනවා. රූපවාහිනී නාලිකා 26ක් තියෙනවා. මේවෙන් තොරතෝංචයක් නැතිව අපිට ගීත අහන්න ලැබෙනවා. වෙන වෙනත් ඕපදූප කායික කතන්දර අහන්න ලැබෙනවා. ඔය විසූක දර්ශන පේනවා. නාලිකා කොච්චරද කියනවා නම් කේශ නාලිකා වගේ හැමතැනම නාලිකා තියෙනවා. සමහර නාලිකා පැය 24ම අපිට ගීත අස්සනවා. වැඩි හරියක් ප්‍රේම ගීත. ප්‍රේමේ නරක දෙයක් නෙමෙයි. ප්‍රේමේ මනුෂ්‍යයාගේ ප්‍රබල කායික මානසික චර්යාවක්. ඒක සාහිත්‍යයේ නම් ශෘංගාරය. ශෘංගාරයේ ආකාරය සම්භෝග සහ විප්ලව කියලා දෙකක් තියෙනවා. මේ නාලිකාවල ඇහෙන ප්‍රේම ගීත මොන ශෘංගාරද කියලා දෙයියම තමයි දන්නේ, කාටවත් තේරෙන්නේ. මට මේ ළඟදී ඇහෙන එක නාලිකාවක ගායිකාවක් කියනවා ප්‍රේම ගීතයක්. ඇයි කියනවා ඔයයි මමයි එක්කුණු තැන ප්‍රේම රණ්ඩුව, ඔයා ඇතෙක් නම් මම ප්‍රේම හෙන්ඩුව කියලා. කොහොමද වැඩි? ප්‍රේම හෙන්ඩුව. නරක තැනක එහෙම වුණොත් ඉවරම තමයි ආවේ. ඔන්න ප්‍රේම ගීත වලට ගිය කල. ඒ නිසා අපිට සිද්ධ වෙන අපි අහන කියන කලාකෘති, පරිහරණය කරන කලාකෘති වර්ග කරගන්න මේකේ හොඳ මොකද්ද නරක මොකද්ද කියලා. මට ලැබිච්ච කාලය බොහොම පොඩි කාලයක්. ගාල්ලේ ඉඳලා ඇවිල්ලා ඉතින් විනාඩි 30ක් කතා කරලා මොකටද මන්ත්‍රීතුමානේ මම පොඩි විනාඩි 10ක් විතර වැඩි ගන්න.
එහෙම වර්ග කරලා අපි වර්ග කරනනේ සාහිත්‍ය කලාකෘති මේවා හොඳයි නරකයි කියලා මේවා අපි කියනවා මේවා උත්තම ගණයේ කලාකෘති මේවා අධම කලාකෘති කියලා. අපි මේක සීමා කරගමු කවි සහ ගීත වල විතරක් මගේ ශේත්‍රය ඒකනේ. ඒ නිසා එහෙම සීමා කරගෙන ප්‍රශ්නයක් අහුවොත් මම හොඳ කවියක් හොඳ ගීතයක් කියලා කියන්නේ මොකද්ද කියලා. ඕමගෙන් අහුවොත් මට තියෙන මෙහෙම උත්තරයක් දෙන්න ඔබට. මම කියනවා හොඳ කවියක් හොඳ ගීයක් කියලා කියන්නේ අපූර්ව අර්ථ සෞන්දර්ය ව්‍යාපාරයක් කියලා. අපූර්ව අර්ථ සෞන්දර්ය ව්‍යාපාරයක් කියලා. මම දන්නවා ඒක තේරෙන්නේ නැහැ කියලා එකපාරට. දැන් මේ නිවේදිකාව මම දන්නේ අපූර්ව කියන වචනේ කීප සැරෙන්ම පාවිච්චි කළා. අපූර්ව කියන්නේ ඇයි? දැන් පූර්ව කියන වචනේ බහලා තියෙනවා. පූර්ව කියන්නේ පෙර කියන එක. අපූර්ව කියන්නේ පෙර නොවූ විරෝධයක්, අලුත් දෙයක්, නව්‍ය දෙයක් නිර්මාණය කටයුතුයි. ඒක තමයි කලාවේ මූලිකම අවශ්‍යතාව කොන්දේසිය. අලුත් දෙයක් නිර්මාණය කළ යුතුයි. එහෙම කරන්න පුළුවන්. ඒක විද්‍යාවට කොච්චර එකඟද? දැන් ඔබ දන්නවා ඩෝල්ටන්ගේ පරමාණුකවාදය කියලා විද්‍යාවේ මූලික સિદ્ધාන්තයක් තියෙනවා. ඒකෙන් ඩෝල්ටන් කියනවා මේ මුළු ලෝකයම නිර්මාණය වෙලා තියෙන මූලද්‍රව්‍ය 118ක පුංචි ගානකින්. පදාර්ථය කියන්නේ ඒකට. ඩෝල්ටන් කියනවා මේ පදාර්ථයේ තියෙන මේ අවසාන කුඩාම තැනුම් ඒකකයේ වල පරමාණුව අලුතෙන් මවන්නවත් විනාශ කරන්නවත් බැහැ කියලා. පස්සේ රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා මේක ප්‍රතික්ෂේප කරනවා. මොකද ඩෝල්ටන්ගේ මතය අපට ඇති. පරමාණු මවන්නත් විනාශ කරන්නත් බැරි නම් කලාකරුවෙක් කොහොමද කවදාකවත් නොතිබිච්ච දෙයක් අපූර්ව දෙයක් නිර්මාණය කරන්නේ? උන්ට ඒ කාරණේ කරන්න පුළුවන්. අපාරේ කාව්‍ය සංසාරේ කවි රේක ප්‍රජාපති කියනවා. තිරක් නොමැති කව් සසරේ මහ බඹු කවියා විතරේ කුමාරතුංග යන සිංහලෙන් කියනවා ඒක. කවියා කලාකරුවා හරියට කවුරු වගේද? මහා බ්‍රහ්මයා වගේ, ප්‍රජාපති වගේ උට කැමති ඕනෑම දෙයක් නිර්මාණය කළ හැකි. ඒ නිර්මාණය කිරීමේ ශක්තියටයි අපි කියන්නේ ප්‍රතිභාව කියලා. ටැලන්ට් ප්‍රතිභාව. අපූර්ව වස්තු නිර්මාණක්ෂම ප්‍රඥා. අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාව තමයි නැරණුන තමයි ප්‍රතිභාව කියන්නේ. පළවෙනි කොන්දේසිය ඒකයි. හැබැයි අපූර්ව ඕනතරම් දේවල් අපි දැකලා තියෙනවා. මැතිවරණ කාලේට අපි අහන කතා කොච්චර අපූර්වද? කවදාවත් අහපුව නැහැ. හරි අපූර්ව. හැබැයි 90කට වැඩිය බොරු. ඒ නිසා දෙවෙනි කොන්දේසියක් කියනවා මේ අපූර්ව අර්ථ සෞන්දර්ය ව්‍යාපාරය. මේ කියන දේ අර්ථවත් වෙන්න ඕනේ. ජීවිතය ගැන, ලෝකය ගැන, මනුෂ්‍යයා ගැන අර්ථවත් දේ කලාකෘතියෙන් ප්‍රකාශයටපත් විය යුතුයි. අර්ථවත් වෙන්නේ මොනවද? ඇත්ත, සත්‍ය නැත්නම් යථාර්ථය. කලා නිර්මාණයක අපි ඇත්ත කියන්න ඕනේ. අපේ ගම් පළාත ගැන දකුණේනේ. කෙළවරේ තියෙනවා ගමක් තවලම කියලා සිංහරාජ කිට්ටුව. දැන් මාස ගානකට කලින් ওই ගමේ පාසලක කලාවලක් තිබිලා ආරාධනා කරලා මම ගියා. ඒ වෙලාවේ ළමයි පුංචි වේදිකාවේ දෙගෙන පිළිගැනීමේ ගීතයක් ගායනා කරනවා. මට හැදුවේ ඒ ගීතේ තියෙන එක තැනක ගිංගඟ කොමලිය කියලා. ගිංගඟ කොමලිය කියලා. මොකද ඒගොල්ලෝ ඔබ කළුගඟ ළඟ ජීවත් වෙනවා වගේ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ගිංගඟ ළඟ. ගිංගඟේ ආරම්භක අවස්ථාවේ නිසා ගීතේටත් මේක ඇතුල් කළා. කිසි වැරද්දක් නැහැ හොඳයි. වැරද්ද මේකයි. අපි උත්සවයට ගියේ වාහනේ 70ක් විතර ඈතින් නවත්තලා මහා ගම් වතුර බැහැගෙන මෙතෙන් විතර තිබීගෙන පුවක් ගස් අල්ලල්ල ඉස්කෝලේට ගොඩ වුණේ. ඉතින් මම ඒගොල්ලන්ගෙන් ඇහුවා ඔබ ඔය කියන ගිංගඟ කොමලියට අද මොකද වෙලා තියෙන්නේ? එදා නම් කොමල නැහැ. ඇත්තටම කොමල නැහැ. ওই කොමලයි කියන ගිංගඟ තමයි 2003 අර මහා ගම් වතුර ඔබට මතක නම් ඒ වෙලාවේ ඒ පැත්තේ මිනිස්සුන් මේ සබ්බ සකලවරම හොදගෙන ගිහලා උන්විට දැන් නැති කරලා දැම්මේ. ওই කොමලයි කියලා ගිංගඟ තමයි. ගම් වතුරෙන් පස්සේ අපි ඇඳුම් ටිකක් කැම ටිකක් එකතු කරගෙන වාහනයක ගියා. ওই පාරේ උදව් කරන්න පුළුවන් වල මිනිස්සුන්ට. ඔබ දන්නවා හිනිදුම තියෙනවා කල්වරි කන්ද කියලා කිතුණු දේවස්ථානයක් තියෙන තැන. ওই පාරේ. ওই දේවස්ථානයේ පාමුල ගඟ ආයනේ බටදොල ගහක් තියෙන අඩි 100ක් විතරයි මේ ගහ. ওই ගහේ අඩි 60ක් විතර උඩ අත්තක රැඳිලා තිබුණා. පාසල් දරුවෙකුගේ සුදු ගවුමක්. ගම් වතුරෙන් පස්සේ. ඒ ගවුම කවුද අරන් ගියේ? අර කොමලයි කියන ගිංගඟ තමයි වැඩේ කළේ. ඒ නිසා ගිංගඟ ඔය කියන තරම් කොමල නැහැ.
ගින්ගගේ භීෂණත්වයකුත් තියෙනවා. හොඳ වගේම නරකක් තියෙනවා. ඇත්ත ඒකයි. මේක දෙපැත්තක් තියෙනවා. වෙලලස ගැවසි මුතුසක් පබළු බබලන බල මහ මුහුදෙම සඳුතුරෙන් පෙනෙන. ඔය සැල්ලියනේ රාවුල හමුදුරු මුහුදගෙන කියපු විදිහ. මුතු සක් බබළු වලින් බබලන සුන්දර වෙරළක් තියෙන ওই කියන මුහුද තමයි 2004 දෙසැම්බර් 26 වෙනිදා සුනාමි වැසෙන වෙලාව. ත්‍රස්තවාදීන් කගේ කඩහරිමිල්ල ගොඩ බිමට 40000කට ජීවිත සංඛ්‍යාවක් අපට අහිමි කළේ. ඒ දවස්වල මම ගාල්ලේ කොටුවේ අපේ ගෙදර ජීවත් වුණේ. ටිලි සහෝදරයා ගෙදරට ගිහින් තියෙනවා. ඒ ගෙදරත් සාලේ අඩි 4ක් විතර වතුරේ යඩෝර සුනාමියෙන් පස්සේ අපි ගෙවල් වහලා දාලා යන්න ගියා. ওই සුන්දරයි කියන උදාහරණ එහෙම තමයි. ඒ නිසා මොහොතේ තියෙන සුන්දරත්වය විතරක් නෙමෙයි භීෂණත්වයකුත් තියෙනවා. හොඳ වගේ නරකක් තියෙනවා. ඒ නිසා තමයි මහගම්සේකර කවිය ලියන්නේ සිනිඳු සුදු මුදු තලාවේ පිපෙන පෙළ පිළ සිනාසයි කියලා ලියලා බුර පුරාණගේ කුරිරු දලරල දිරන සම්පත ගිලගණේ කියන. මේක දෙපැත්තක් කියනවා. ඔබට ඇහෙනවා ගුවන්විදුලි වාදනන ගීත අතර තියෙනවා මේ දීවර ජනතාව ගැන මුහුද යන මිනිස්සු ගැන ලියවිච්ච ගීතයක්. තාමත් ඒක ඇහෙනවා. ඒක එකතරක් කියනවා මේ මෙහෙම මේක තමා ශෝක නැති මුහුදු ජීවිතය කියලා. මේක තමා ශෝක නැති මුහුදු ජීවිතය කියලා. දීවරයන් ගැන කොච්චර ඇත්තද මේ කියන්නේ? ඒගොල්ලන්ගේ ජීවිතය ওই කියන ආකාරයට ශෝක නැති එකක් නම් කොහොම හරි අපේ മന്ത്രിතුමත් එක්ක එකතු වෙලා දවසකට දෙකකට මේගොල්ලෝ බෝට්ටු දෙක තුනක් ඔය මුහුදු එක්ක ගියාම හරි ශෝක නැති වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා ඒක නෙමෙයි ඇත්ත කියලා. ඒ මිනිස්සු මොහොතට දියත් වෙනවත් එක්කම ඒගොල්ලෝ කල්පනා කරනවා කාලගුණය වෙනස් වෙයිද? මොහොත ප්‍රචණ්ඩ වෙයිද? යාන්ත්‍රික දෝෂයක් කියලා බෝට්ටුව නතර වෙයිද? ගහගෙන ගිහලා දකුණු ඉන්දියාවේ ඉරගෙදර ඉන්න වෙයිද? නැත්නම් සෝමාලියාවේ මොහොත කොල්ල කරවල කරයිද? 1000ක් ප්‍රශ්න මිනිස්සු. ගෙදර ඉන්නත් හරි බයෙන් බලන් ඉන්න මේගොල්ලෝ කොහොම වෙලාවෙද කියලා. ඒ නිසා මේ කියන දේ මේක තමයි ශෝක නැති මොහොත ජීවිතය කියන එක. මේක වැරදි, මේක අසත්‍යයි, මේක අයථාර්ථවත්. හොඳ කලා නිර්මාණය වගේ බොරු කියන්නේ. ඔබ දන්නවා තාමත් ගුවන්විදුලිය ඇහෙනවා මේ උඩරට පළාත්වල දරුණෙල්ල කාන්තාවන් ගැන ලියවිච්ච ගීතයක් තියෙනවා. තාමත් ඒක කියනවා. පොඩි කාලෙත් අපි ඇහුවා ඒක. ඒක කියන්නේ මෙහෙමයි. උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතංගලි දිගුකර මදහස් නංවන තේ දරුණෙල්ල ළඟේ. මේ දරුණෙල්ල කාන්තාවන් ගැන කොච්චර ඇත්තද මේ කියන්නේ? ඒගොල්ලන්ගේ මුහුණ ඔය කියන ආකාරයට උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණක්ද වෙන්න ඇති කලින්. එයි උදේ පාන්දර ඉර පාරන කලින් නැගිටලා හීතලේ ගෙහි මීදු මාස්සෙන් තුෂාරයේ මැද්දෙන් පිණි වැටෙද්දි වෙවුල කම්බිලි ඇඳගෙන දල කෝඩ එල්ලගෙන තේ පඳුරු අස්සෙන් රීගෙන ගිහලා පැය 8ක් දලු කරනකොට මේ මොන එකක්වත් රූබර මුහුණු නෙමෙයි. ඒගොල්ලන්ගේ ඇඟිලි රතැඟිලි නෙමෙයි මේ ඇඟිලි භාග තියෙන දලු කරලම කහට පිපිච්ච ඇඟිලි භාග. ඔය රතැඟිලි පුරහඳ වගේ මූණුයි තමයි අර මීරේ බැද්ද ගමක් පිටින් යට වෙලා ගියේ. රාමසර කන්ද ගමක් පිටින් යට වෙලා ගියේ. රතැඟිලි තමයි යට වෙලා තියෙන්නේ. හරි දුක්ඛිතයි ඒ ජීවිතය. ඒ නිසා මේ කියන දේවල් ඇත්ත නෙමෙයි. ඒවා අයථාර්ථවත් බොරු. සමහර නිර්මාණ තියෙනවා බැලුමට හරි හොඳයි වගේ පේන්නේ. අපි ගීත අහනව නෙමෙයිනේ අපිට අස්සන ඕනේ බලෙන්. නාලිකා 44ක් රූපහාය නාලිකා 26ක් හතර වටේටගෙන දැන් ඕවෙන් බේරිලා ගමනක් විමනක් යන බස් එකකට යන නැග්ගොත් ඔන්න රියදුරු සහ කොන්දොස්තර ඒගොල්ලන්ගේ යටතට ගන්නවා අපිව CD කැසට් ඔබනවා අපි අහගෙන ඉන්නවා. කමක් නැහැ ඉතින් බස් එකත් ඒගොල්ලන්ගේ CD එකත් ඒගොල්ලන්ගේ හැබැයි කන් දෙක අපේ. නිසා අපට අයිතියක් තියෙනවා කියන අහන්න. එහෙම ඇහිච්ච ගීතය තුළ පහුගිය කාලේ මේ ගීතේ මම කියන්නේ මේ ගීතේ සංගීතය සහ ගායනය පිළිබඳව මගේ කිසි විරෝධයක් නැහැ. ඒක හොඳයි. මේ කියන දේ පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. ඒ ගීතේ මේකයි. මගේ දරුව පැටව අහසට දෑත දිගු කරන් අම්මයි කියා ගමට මහඬ තරයි වැරි. සිල්වෙනි ඩෝ මට ගොඩ ගන්න බෑ ඉතින්. යන්න නුඹ ගියා උපසට දරුසෙනය. කවුද මේ කියන්නේ? කියන්නේ මේ ගායකයා නම නෙමෙයි මං අහන්නේ. මේ කතකයා කවුද?
තාත්තා කෙනෙක්. එයාට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? එයාගේ බිරිඳ දරුවන්ගේ අම්මා රට ගිහිල්ලා. රට කියන්නේ කොහෙද? ඇමරිකාවට, එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට, කැනඩාවට. අඩු ගන්න දඹදිව වන්දනාවක්ද නැහැ. මේ මැද පෙරදිග ධන කුවේරයන්ගේ බැල මෙහෙවර කරන්න ගිය ගමනක්. ඒ මනුස්සයා කැමැත්තෙන් ගියා නෙමේ, කරන්නම දෙයක් නැති නිසා වෙන විකල්පයක් නැතිම හින්දා මේ තීරණයට එන්න ඇත්තේ. කීයක් හරි හම්බ කරන් එන්න, දරුවන්ට ගයක් දොරක් හදා දෙන්න, උගන්නන්න 1000ක් කියලා තියෙන්නේ. අතපය කඩන් එන්න බලාගෙන අනතුරුදායක ගමනක් ගියේ, පෙට්ටියෙන් එන්න බලගේ ගමනක්. එහෙම තියෙද්දි මේ කරන චෝදනාව වැරදි. තව එකක් කියනවා. සින්න වෙන ඉඩම මට කොට ගන්න බෑ ඒක. දැන් ඉඩම සින්න වෙන පකරන අයිස කාන්තාව. ඉඩම සින්න වෙන්නේ මෙයාගේ කල්ක්‍රියා හොඳ නිසා වෙන්නේ නැති. බූරෝ ගහලා කස්පු වෙලා දිනාස්ති ගහලා. ඒකට වගේන තර මිනිස්සයා. දැන් බලන්න බහුගේ කාලේ ඔය සමාජ ජාල වෙබ් අඩවිවල පැතිරිච්ච කතාවක් තිබ්බනේ. සුජි දීපං ඕක ළමයෙකුට කියන කතාවක් ගියා. අපි hina වුණා තමයි. නමුත් ඒක අඬන්න ඕන කාරණයක්. මොකද ඒ වෙන්නේ? එක අම්මා කෙනෙක් මැද පෙරදිග කඹුරලා කීයක් හරි හම්බ කරන් එන්න මේ රටට එනවා ගෝලන්තොටුපළට. ඇවිල්ලා ඒ දුරකථන ඇමතුමක් ගන්නවා තමගේ සැමියාට එන බව කියන්නේ. ඒ ඇමතුම ගන්නකොට මේ මිනිස්සයා මෙලෝකක් නැහැ, කල්පනාවක් නැහැ, බීලා නන්නත්තර වෙනවා. යා පිස්සු කතා කරන්නේ. ඒක තමයි කියන්නේ දීපල් සුජි ඕක ළමයෙකුට කියලා. සුජි කියන්නේ මහත්තයාගේ නම. ඒ සල්ලි වලට යන කල පේනවා. ඔබ දන්නවා අද අපේ රටේ අපේ ජාතික ආදායයේ පළමෙන්න මොකද්ද? 2014 අවුරුද්දේ බිලියන 600ක් එක අපේ විගමනික ශ්‍රමිකයන් අපට විදේශ විනිමය. එතන වැඩි හරියක් තියෙන මැදපෙරේ ලොකුණු කාන්තාශ්‍රමය. ජාතික ආදායයේ දෙවන්න මොකද්ද? ඇඟලුම් කර්මාන්තය. එතන වැඩි හරියක් තියෙන කාන්තාශ්‍රමය. තුන්වැනි වැවිලි කර්මාන්තය. එතනත් කාන්තාශ්‍රම දායකත්වයේ ඉහළයි. අපි ලැජ්ජ වෙන්න ඕන අපි ගෑනුගේ ජීවිතයකට බලනකොට. ලැජ්ජ වෙන විතරක් නෙවෙයි අපි අපහසත් කරන්න යනවා. යන්න ඔබ ගියා හදන්න දරුස්සනේ යා. කොච්චර වැරද්ද මේ කල්පනා. ඒ නිසා අපි ඇහු පමණින් සෑහීමකටපත් වෙන්න එපා. අපි අහන්නේ ඇත්තමද කියලා කල්පනා කරලා බලන්න. මේක පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්න. මේ මොකද්ද මේ කියන්නේ? කොච්චර මේක සත්‍යයට එකඟද කියලා කල්පනා කරලා බලන්න. දෙවෙනි කාරණේ එකයි. අපූර්ව වෙන වගේම අර්ථවත් යුතුයි. අර්ථවත් වෙන සත්‍ය නැතමතාර්ථය. හැබැයි අපූර්ණත් වැඩක් නෑ, අර්ථවත් උනත් වැඩක් නෑ. මේක කලාකෘතියක් වෙන්න ඕනේ. කලාකෘතියක් නොවි මේක ප්‍රචාරක පෝස්ටරයක් හෝ දේශපාලන කතාවක් විදිහට ජනතාව තුළ ප්‍රතික්‍රියා දක්වන්න සමත් වෙන්නේ නැහැ. කලාකෘතියක් නම් ඊට අදාළ කලාත්මක නිර්මාණාත්මක භාෂාවක් භාවිත කර යුතුයි. ආකෘති ඡන්දස් අලංකාර මේවා පාවිච්චි කරන්න ඕනේ. ඔබ දන්නවා හැම කලාකරුවෙකුටම Tamanට අදාළ වන අනන්‍ය වන මාධ්‍යයක් තියෙනවා. දැන් චිත්‍ර ශිල්පියෙක් නම් භාවිත කරන්නේ වර්ණ සහ රේඛා. මූර්ත ශිල්පීන් භාවිත කරන්නේ හැඩතල. සංගීතඥයෝ භාවිත කරන්නේ නාද. නාට්‍යවේදීන් භාවිත කරන්නේ සතර අභිනය. ලේඛකයෙක් කවියෙක් භාවිත කරන්නේ භාෂාව. භාෂාව වචන විතරයි යන්නේ. ඒ නිසා මට විනාඩි කිහිපයක් දෙන්න භාෂාව ගැන කියන්න. මොකද හරිය ප්‍රශ්නයක් තමයි මේ අද ළමයින්ට රට පුරා වැවිදිනකොට මට තේරෙන කාරණයක් තමයි අපි මේ හොඳයි කියන සින්දු, හොඳයි කියන කවි ඒ ළමයි කියනවා අපිට තේරෙන්නේ නැහැ කියලා ඕක. තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒ තේරෙන්නේ නැත්තේ මම දන්නවා ඒ දරුවෝ 99% විතර ඉගෙන ගන්නේ අධ්‍යාපන මාධ්‍ය සිංහල හැටියට. සිංහල ඉගෙන ගන්න. අම්මා තාත්තා සිංහල. උපැන්න සාධක තියෙන සිංහල කියලා. ඒගොල්ලෝ සිංහල තේරෙන්නේ නැහැ කියලා. කොහොමද මම පිළිගන්නේ? එහෙම පිළිගන්න පුළුවන්ද අපිට? කාගේ වැරද්ද තේරෙන්නේ නැත්තයි? ඉංග්‍රීසි වචනයක් හොයාගෙන ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි, වෙබ්ස්ටර් ඩික්ෂනරි එක පෙරලා වචන හොයන්න පුළුවන් නම් ඒ සිංහල වචනයක් හොයාගන්න බෑ. සිංහල ඉගෙන ගන්න බෑ. ඒක හරිය වාස්තවමත් තත්ත්වයක්. මම දන්නේ ඔබ දන්නවද කියලා මේ කියන යන කාරණය අපේ භාෂාව ගැන. ඒ භාෂාව සිංහලනේ. ඉන්දු ආර්ය ගණයට වැටෙන අවුරුදු 2500කට වැඩි ලිඛිත ඉතිහාසයක් තියෙන නමුත් අවුරුදු 10000කට වැඩි ඉතිහාසයක් තියෙන භාෂාවක් මේක.
මේට අවුරුදු 17කට කලින් එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සහ විද්‍යාත්මක සංවිධානය වන යුනෙස්කෝ විසින් ඉතා වැදගත් තීරණයක් ප්‍රකාශයට පත් කළ අපේ භාෂාව සම්බන්ධව. මම දන්නේ කීදෙනෙක් දන්නවද මේක මතකද කියලා? ඒ තමයි ලෝකයේ තියෙන 22000ක් භාෂා සමීක්ෂණය කරලා ඒගොල්ලෝ තීරණය කරනවා සංරක්ෂණය කළ යුතු භාෂා 16ක් තෝරගත යුතුයි කියලා. ඒ 16ට සිංහලත් අතුලත් කරනවා. මේක ඇත්ත ප්‍රවෘත්තියක් බොරුවක් නෙමෙයි. ඇයි දහස් ගණනක් භාෂා අතරින් 16ක් තෝරගන්න? ඒකට මේ කවුරුත්ම ගණන් ගන්න නෙමෙයි සිංහල අතුලත් කරන්නේ. මේකේ මොකක් හරි වැදගත්කමක් ඇති. මොනවද වැදගත්කම මේකේ තියෙන්නේ? පළවෙනි කාරණේ තමයි මේ ආසියා කලාපය ගත්තත් වර්ණමාලාවන් අතර වර්ණමාලාව කියන්නේ හෝඩියටුත් හෝඩියට. ඇයනු කියන ස්වර දෙක තියෙන්නේ වංග සහ සිංහල භාෂාවල විතරයි. ඒක අපට අනන්‍යයි. දැන් මම දන්නවා මේ දරුවෝ පාවිච්චි මේ ජංගම දුරකථන භාවිතය ඔබ අධෛර්ය කළාට හොර රහසේ පාවිච්චි කරනවා. දැන් ඒක අත්‍යවශ්‍ය අංගයක් වෙලා ජීවිතේ. ඕවා පාවිච්චි කරලා ඔබ කෙටිපණියට යවනවා උපන්දිනේට යාළුවන්ට ඥාතීන්ට මිත්‍රයන්ට සුබතුම් යවනවා. ඔබ කොහොමද සැමට සුබ නව වසරක් කියන එක ජංගම දුරකථනයේ ඉංග්‍රීසි රෝමන් අකුරින් ටයිප් කරන්නේ. SEMATA. එක සැමටද පුතේ සැමට. ඉංග්‍රීසි ඇයනක් නෑ. ඒ ඇයන අපිට තියෙනවා. ඇයන අපේ. ඔය සංඥක අකුරු කියන අකුරු ටික තියෙන අපේ වර්ණමාලාව විතරයි. ඛ වර්ගයේ, ච වර්ගයේ, ප වර්ගයේ, ට වර්ගයේ වර්ගාක්ෂරක පිළිවෙලට වර්ග කරලා තියෙනවා අපේ වර්ණමාලාව විතරයි. කණ්ඨජ, මූර්ධජ, දන්තජ, තාලුජ, ඕෂ්ඨජ කියලා. අක්ෂර වල උත්පත්ති ස්ථාන අනුව විද්‍යාත්මකව ගොඩනගපු වර්ණමාලාවක් මේක. ඒක හරි විද්‍යාත්මකයි. ඔබ දන්නවා අපේ රටේ ඉඳපු කීර්තිමත් රංගන ශිල්පියෙක් වන අනෝජා වීරසිංහ. ඇය එංගලන්තේ ගිහලා රංගන ශිල්පය හදාරන්න ලැම්ඩා කියන පාසල අතුරුතුරට පස්සේ ඇයට උච්චාරණය උගන්වන්න ඉස්සෙල්ලම අතටපත් කරන්නේ සිංහල වර්ණමාලාව සිංහල හෝඩියාට දෙන්නේ. ඇයි? ඒගොල්ලෝ තීරණය කරනවා මේක තමයි උච්චාරණය උගන්වන්න තියෙන හොඳම වර්ණමාලාව කියලා. ඉතින් ඒ වර්ණමාලාව අපේනේ. අනෝජව ආඩම්බරෙන් ඇවිල්ලා කියනවා ඒක. ඇත්තටම ආඩම්බර වෙන්න ඕනේ. ඒක අපේ නිසා. ඒ නිසා ඒ වගේ වර්ණමාලාවක් ඒ වගේ ලෝකේ අගය කරන එකක් අපි දන්නේ නැහැ කියලා කියනකොට අපේ දරුවෝ අපට ලැජ්ජයි හිතෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ වෙනත් භාෂා ඉගෙන ගන්න. මේ භාෂා සෝත්තම වාදයක් ගැන කියනවා නෙමෙයි මේ සිංහල විතරක් කියලා කියනවා නෙමෙයි මේ කියන්නේ. ඔබ ඉංග්‍රීසි අනිවාර්යයෙන් ඉගෙන ගන්න. මොකද ලෝකයේ සියලු ඥානෙ තියෙන ඉංග්‍රීසියෙන්. දෙමළ ඉගෙන ගන්න ඔබ සහෝදර ජනතාවගේ භාෂාව. ඒ මොනෝ ඉගෙන ගත්තත් මේ මව් භාෂාවට තියෙන ආදරය ගෞරව ඇති කරගන්න එපා. ඒක අපේ හෘද සාක්ෂි භාෂාව. ඒක අපේ චින්තනයේ භාෂාව. ඒක අපේ පරිකල්පනයේ භාෂාව. අපි හිතන්නේ කල්පනා කරන්නේ ඒකේ. ඒක තමයි එක්සත් ජාතික සංවිධානයේ තීරණය කරලා තියෙන අඩු ගානේ ප්‍රාථමික අධ්‍යාපනයේවත් මව් භාෂාවෙන් දරුවන්ට දෙන්න ඕනයි කියලා. දැන් බුද්ධඝෝෂ හමුදුරුවෝ පස්වෙනි සියවසේ ලංකාවට ඇවිල්ලා සිංහල අටුවා පාලියට පරිවර්තනය කරන උන්වහන්සේ. පරිවර්තනය කරන උන්වහන්සේ හැම පරිච්ඡේදයක මුලික වාක්‍යයක් ලියනවා. ඒ වාක්‍ය මේකයි. සිංහල භාෂාං මනෝරමා භාෂා කියලා. සිංහල භාෂාව මනෝරම භාෂා කියලා ලියන්නේ. බුද්ධඝෝෂ හමුදුරුවෝ සිංහලද? නෑ. උන්වහන්සේ ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ වල මෙහාට එන්නේ තෙලුගු කතා කරන්නේ. උන්වහන්සේ වෙලිනවා. රොබර්ට් නොක්ස් අවුරුදු 19ක් හිරකාරයෙක් විදිහට හිටියා මුළුදත් රජුගේ කාලේ අපේ රටේ. ජෝන් ඩේවි අවුරුදු 4ක් හිටියා. බ්‍රවුන් රික් ආණ්ඩුකාරගේ වෛද්‍යවරයා හැටියට. මේ දෙන්නම සිංහල කියන ඉතාම මිහිරි භාෂාවක් කියලා ලියලා තියෙනවා. ඒ දෙන්න සිංහලෝ නෙමෙයි. රාජශේඛර කියන සංස්කෘත කවියෙක් 9 වෙනි සියවසේ බාල රාමායන කියලා පොතක් ලියනවා. ඒ එක තැනක රාජශේඛර කියනවා මේ 9 වෙනි සියවසේ සංස්කෘත කවියක් ඒක සිංහල තේරුම මෙහෙමයි. අමා රසක් වැනි වදන්ද මුතු උපදින සාගරයේද මිනි උපදින රෝහණයේද ඇත්තේ වෙන මොන රටේද? අමා රසක් වැනි වදන්ද කියලා මුලින්ම කියන්නේ මේ සිංහල ගැන සිංහල භාෂාව ගැන. එයත් සිංහලෙක් නෙමෙයි. බුද්ධඝෝෂ හමුදුරුවෝ, රොබර්ට් නොක්ස්, ජෝන් ඩේවි, රාජශේඛර එක්කෙනෙක් සිංහලෝ. ඉතින් බුද්ධඝෝෂ හමුදුරුවෝ ඔය කියන මනෝරම්‍ය භාෂාව තමයි අදාර ගෝවර්ධන නාලිකාවල රූපහාර නාලිකාවල නිවේදිකා නංගල මල්ල ටික
කාලා විනාශ කරලා කාබාසිනියා කරලා දාන එක තමයි. ඒක තමයි ඒගොල්ලෝ කන්නේ. කිසිම ලැජ්ජාවක් කිරිකිතයක් නැතුව භක්ෂණය කරන්නේ. මේ නාලිකාවල සිංහල භෝජනශාලා කියවට කමක්. ඒකට මේ දරුවෝ විරුද්ධ වෙන්න ඕනේ. විරුද්ධ වෙන්න නම් පුතේ මේක හරියට ඉගෙනගෙන ඉන්න ඕනේ ඉස්සරහ. ඉගෙනගෙන ඉන්න ඕනේ. නැත්නම් ඉතින් ඕන දෙයක් කියදී අහගෙන ඉන්නේ. නිසා නිවැරදිව භාෂාව ඉගෙන ගන්න. ඊට පස්සේ ඔබට කියන්න අයිතියක් නැති වී අපට ඕක තේරෙන්නේ නැහැ කියලා. තේරෙන්න පටන් ගන්න එතකොට. තේරුම් ගන්න උත්සාහ කරලා බලන්න. වැදගත්ම කාරණය මට මේ නිවේදිකා මහත්තුරු කියන දේවල් වලින් තේරිච්ච විදිහට මේ කලා සාහිත්‍ය උත්සවය පවත්වන්නේ විනෝදාස්වාදයට. එහෙම එකක් කිව්වා. හොඳයි විනෝදාස්වාදයක් ඕන තමයි. හැබැයි ඒකට නම් මෙච්චර මාංශ වෙන්න ඕනේ නැහැ. අර ඉලිමහන් පිට්ටනේ කොයි සංගීත කණ්ඩායමකට කිව්වනම් කවුරුබට නටන්න පුළුවන්. ඒක තමයි විනෝදය කියලා මොදෙනෙක් කියන්නේ. විනෝදාස්වාද මිනිස්සුන්ට ඕනේ යම් පමණකට එපා කියනවා නෙමෙයි. දැනුම රස කරන්නත් ඕන. නමුත් මං හිතන්නේ ඊට වැඩි වෙන පරමාර්ථ මේකේ තියෙනවා. කලාවේ සාහිත්‍යය. මොනවද මේ පරමාර්ථ? ඒක තේරුම් ගන්න මම පොඩි සිද්ධියක් ඔයගොල්ලෝ කියනවා මම වෙලාව ගතර කමන්න නැහැ 5ක් 10ක් විතර. මොකද නැත්තම් නත්තන ඕන කියලා නත්තන. මේ කාරණේ විතරක් කියන්න මට දෙන්න. ඒක තේරුම් ගන්න මම මේ සිද්ධිය ඔබට කියන්නේ. මීට අවුරුදු 13කට කලින් මට ආරාධනයක් ලැබිලා පාසලක කලාවලකට මම යනවා. පාසල නම කියන්නේ පළාත විතරක් කියන සවර්ගෝ පළාත. ගිය වෙලාවේ මම පාසලේ ගුරුවරයෙකුට කියනවා මාව එක්කයන් ඔබේ විද්‍යාගාරයට මට බලා ගන්න ඕන කියලා. ඔබ දන්නවා ලංකාවේ හැම මධ්‍ය මහා විද්‍යාලයකම විද්‍යාගාරවල සැලැස්ම එකයි. ඒ කියන්නේ විවෘත තාලින්දයක් තියෙන පරිදි හදලා තියෙනවා කළුගල් වලින් බිත්ති බැඳලා තියෙනවා. ඔක යුනෙස්කෝ කවුද සැලැස්ම? ඒ පාසල මධ්‍ය මහා විද්‍යාලයක් කියලා මම දැන් කියවුණා. ඒකට කමක් නැහැ. ඒ විද්‍යාගාරයේ විවෘත තාලින්දයේ කෙළවරේ මේසයක් තියෙනවා. මම මේ මේස ළඟට ගිහින් රත ගාලා බලනවා. ඇයි කියලා ඔබ දන්නවද? මම දැනගෙන හිටියා විද්‍යාගාරයේ මේස ළඟදී ඊට කලින් අවුරුද්දේ සිද්ධ වෙච්ච මහා වාසනාවන්ත ඛේද වාචකයක් ගැන. ඒ පාසලේ උසස් පෙළ පන්තියේ ශිෂ්‍යෙක් පිරිමි ළමයෙක් තමගේ සහෝදර ශිෂ්‍යාවකට පිහියෙන් ඇල්ල ඝාතනය කළා මේස ළඟදී. ඇත්තට මේ අවාසනාවන්ත දේ වුණා එතන. මොකද කරන්නේ? ඒකේ පාසලේ වැරද්දක් නෙමෙයි. ඒක ඕන තරක වෙන්න පුළුවන් දෙයක්. ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න අවුරුදු 3කට කලින් විවෘත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක් මන්න පාරට ගොදුරු වෙන විද්‍යාර්ථයෙක්ගේ මතය. මැරුන්නේ නැහැ තමයි. වෛද්‍ය පීඨවල ඉහළම බුද්ධිමත්තු කියලා අපි හිතන්නේ. නමුත් රෝහණ වෛද්‍ය පීඨය දැන් අවුරුදු 9කට කලින් පියර්මක් වුණා. මැරුන්නේ නැහැ බේරුණා. ඔය ඔක්කොම කලින් කැලණිය විශ්වවිද්‍යාල භූමියේ ඝාතනයක් වුණා. පෙම්වතියක් මිය ගියා පෙම්වතාගේ අතින් පියර්මොති. ඒකේ නම මధుවන්ති ගුණවර්ධනගේ නම කිව්වට කමක් නැහැ. මధුවන්ති ගුණවර්ධන කියන්නේ දයානන්ද ගුණවර්ධන කියන කීර්තිමත් නාට්‍යවේදියාගේ මල්ලිගේ දුව. වසන්ත උබේසේකර චිත්‍රපටයක් පාර නිර්මාණය කළා සල්ලුවරම කියලා මේ කතා පොත ඇසුරින්. නිසා මේ කිව්වට කමක් නැහැ. අර සබරගම ශිෂ්‍යයන් අධිකරණයෙන් මරණය දඬුවම් නියම වෙනවා. අධිකරණයේ නම කියවෙන නිසා නම කිව්වට කමක් නැහැ. ඔබ නම ජයතිලක. ජයතිලක මේ ඝාතනය කිරියයි කියලා පත්‍රවල පළ වෙනවා. පත්‍රේ පළ වෙන විදිහට ඔහු ඝාතනය කරලා තියෙන්නේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම නිසා. ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම නිසා. ප්‍රේමය ප්‍රතික්ෂේප කළා කියලා කෙනෙක් ඝාතනය කරන්න මරන්න පුළුවන්. මම හිතන්නේ එහෙම කාටවත් කරන්න බෑ. සමහර ගෝල්ඩිල් නාලිකා යෝජනා කරනවා තමයි රුචිරාණේ හන්ද එකපාරම මරන්න කියලා. එම් කියනවා ගෝල්ඩිල්. දැන් රුචිරාණේ එකපාරම මරන්න ධම්මල හරි අමාරුයි කිරි දීලා හදලා තමයි ලොකුමත් කරොච්චල හදලා වරලා තියෙන්නේ. එකපාරම මරන්න බෑ. එකපාරම මරන්න මැස්සද මදුරුවද මේ මිනිස්සු. මම කලුතර මදුරුව ගැන මම දන්නේ නැහැ. ගාල්ලේ මදුරුව ගැන මම දන්නේ අවුරුදු 40ක් 45ක් විතර. උන් එකපාරක් ගාලා 4 පාරක් විතර අපරනවා මේ ඉතරේ. මිනිස්සු මේ මැස්ස මදුරුව මගේ එකපාරම මරන්න බෑ. අනික ප්‍රේමයෙන් පෙරදිච්ච අය මරන්න ගත්තොත් මේ විදියට ලංකාවේ ජනගහනයෙන් භාගයක් විතර මරන්න වෙයි. එයි භාගයක් විතර පෙරදිච්ච අය තමයි මේ අර්ථ ක්‍රමයේ පරායිතව බිහි කරනවා. පෙම්මතුන් එකතු කරන්න වැඩිය වෙන් කරන්න බලාගෙන යන ධනේශ්වර ක්‍රමය. ඒගොල්ලෝ කැමති වෙන් කරන්න. එහෙම කරන්න බෑ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ප්‍රේමයේ පරාජය ගැන කවියක් ලියන්න, ගීතයක්, නාට්‍යයක්, කෙටි කතාවක්, නව කතාවක් ලියන්න.
චිත්‍රයක් අදින්න. සංගීත khණ්ඩයක් නිර්මාණය කරන්න. මුකුත්ම නිර්මාණයක් බැරි නිර්මාණය වෙච්ච කලාකෘතියක් Tamanට සමීකරණය කරගන්න. එහෙම කළ මේ හැඟීම ආවේග උදාහරණ මෝචනය කරන්න පිට කරන්න. මේකට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ උත්කර්ෂණය කියලා. සබ්ලිමේෂන් උත්කර්ෂණය. මිනිස්සුන්ගේ තියෙන අයහපත් භාවයන් කෝපය, ක්‍රෝධය, කාමය, රතිය වගේ භාවයන් පිට කරන්න පුළුවන් සමාජයට හානියක් නැතිව ක්‍රම දෙකක් තියෙනවා. එකක් ක්‍රීඩාව, අනික සාහිත්‍ය කලාව. හොඳ සාහිත්‍ය කලා කෘතියකින් සමාජයට හොඳක් මිසක් කවදාකවත් නරකක් වෙන්නේ. ඒකටයි සාහිත්‍ය කලාව හදාලා යුත්තේ විනෝදාස්වාදයට දැනුම රැස් කරන්න විතරක් නෙමෙයි. වඩාත් යහපත් මිනිසෙක් බිහි කරගන්න. වඩාත් හොඳ මානව ගුණාංග පෝෂණය කරන්න. ඒකටයි සාහිත්‍ය කලාව උර කරන්නේ. මම දන්නවා ඔබ කියයි ඔය කිව්වට කොහෙද අපිට ඕක තේරෙන්නේ. අපිට කවිල යන්න බෑ, සින්දු ලියන්න බෑ, සින්දු කියන්නත් බෑ කියයි. හැබැයි අඩු ගානේ නානකාරුලින දොරවහත්තම සින්දුවක් නොකියන කෙනෙක් නෑ. බෑ තමයි බැරි මරගාතේ හරි කියනවා කවුරුත් ආනක් කළා නෑ නේද? හිතන්න අර ජයතිලකට ප්‍රේමේ ප්‍රතික්ෂේපණ පස්සේ මිදුල කෙරවරට ගිහිල්ලා කියන්න පුළුවන් වුණා නම් නන්නාඳුන ලෙසේ මගතුට යලිත් හමු වෙලා මහ මෙරහිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා කියලා හිත හදාගත්තා. ඒ ළමයි දෙන්නම තවමට ඉන්නේ. ඒ නිසා සාහිත්‍ය කලාව ඕන කරන්නේ විභාග පාස් වෙන්න, දැනුම රැස් කරන්න, විනෝදාස්වාදයට විතරක් නෙමෙයි. වඩාත් යහපත් මිනිසෙක් බිහි කර ගැනීමේ සුධාරක චේතනාව, සබුද්ධික ඕමනාව මේකේ තියෙනවා. හොඳ කලාකෘතියකින් මිනිස්සු වෙනස් කරන්නේ తాවකාලිකව නෙමෙයි, දීර්ඝකාලීනව. අපේ රටේ අපි බොහෝ දෙනෙක් ආදරේ ගෞරවය කරපු කලාකරුවෙක්, දැවැන්ත කලාකරුවෙක්, මහා ශාස්ත්‍රවන්තයෙක් හිටියා, මහාචාර්ය දිල්ල සරච්චන්ද්‍ර කියලා. එතමන කානුරු දාගෙන ගහපෙවරුත් මේ රටේ හිටියා. හැබැයි අපි හරි ආදරේ. සරච්චන්ද්‍රයන් තමගේ චරිතාපදාන දීමේ පෙන්වැදි සරසය වරමක් දෙන්නේ කියන පොත ඔබ කියව යුතු පොතක් ඒක. එක තැනකින් තුම පැහැදිලිව කියනවා. එතකොට අපහසක ගෞරවයක් නෙමෙයි මේක. ඇයි සරච්චන්ද්‍රයන් මනමිලිව්වේ? ඇයි සිංහ බහුලිව්වේ කියලා. සරච්චන්ද්‍රයන් කියනවා මනමිලිව්වේ තමන්ගේ පළමුවෙනි බිරිඳ සමන්දාල ගියාට පස්සේ ඒ ඇතිවෙච්ච දුක් වේදනාවට කලාත්මක වේශයක් දෙන්න කියලා. සිංහ බහුලයන් තමන්ගේ වැඩිමල් දුවලා දෙන්න. නන්දිතා සුනේත්‍ර දෙන්න සමන්දාල ගියාට පස්සේ. ඒ දුක් වේදනාවට කලාත්මක වේශයක් දෙන්න කියලා. සරච්චන්ද්‍රයන්ට තිබුණද පේරාදීනලා ඉරියවල හන්දියට ඇවිල්ලා එතන හොඳ කම්මලක් තියෙනවා. හොඳ පීයක් හදවගන්න. ජයතිලකට හොඳ පීයක් හදවගන්න තිබුණා. හදාගෙන මේ ඔක්කොම ගණදුනේ බේර ගන්න එකපාර. ඒ මොනවා නම් මොකද වෙන්නේ? සරච්චන්ද්‍රන් තබර නැතුව යනවා. සිංහල නාට්‍ය වංශයට මේ කියන දැවැන්ත කලාකෘති දෙක මනමේ සිංහ බාහුණු ලැබී යනවා. ඒ නිසා සාහිත්‍ය කලාවන කරන විභාග පාස් වෙන විනෝදාස්වාදයේ දැනුම රැස් කරන විතරක් නෙමෙයි. වඩාත් යහපත් මානව ගුණ පිරුණු මිනිසෙක්, සබුද්ධික මිනිසෙක් බිහි කිරීමේ හැකියාවත් අවශ්‍යතාවත් කලාවට තියෙනවා. ඒ සඳහායි රසාස්වාදනය කළ යුත්තේ සාහිත්‍ය කලාව හදාගන්න යුත්තේ. මීට වඩා ඔබේ කාලේ මම ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම විනාඩි 40ක් ගත්තා. විනාඩි 25යි මට කිව්වා. මම කරන්න ආපු කතාව නෙමෙයි අත්‍තරම කළේ. මම මේ වෙන කලා නිර්මාණ කරන මේ වාරික සහෝදරත්වයේ අදාළ දේවල් කියන්න කල්පනා කරගෙන ආවේ. නමුත් ඒවා කියන වෙලාව මදි නිසා මම මේ සමු ගන්නවා. ඔබේ ආරාධනය පිට මම ගාල්ල ඉඳලා කැඳවාගෙන අපේ ආරිසින මහත්මයා එතුමාට මට ආරාධනා කළ නලින් ජජ් සහෝදරයාට සංවිධායක සියලු දෙනාට මගේ ස්තුතිය ආදරයක් ගෞරවයක් පිරිනමන්න කැමතියි. මම හිතනවා ඔබ මේ කරන්න යන වැඩේ ඉතා හොඳ වැඩක්. හොඳ මිනිස්සුන්ට හදවතක් දෙන්න. ඒක තමයි අද දවසේ අත්‍යවශ්‍යම කාරණේ. උන්ගේ ඉල්ලීම ඒකයි. ඒක කරන්න පුළුවන් කලාවට සාහිත්‍ය විතරයි. ඒ නිසා මේ වෑයමට සුවපතමින් හැම දිනකටම භාග්‍යවත් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ගිල්ලෙන්න.